नमस्ते, हिंदी माय फेवरेट में आप सभी का हार्दिक स्वागत है। कैसे हैं आप लोग? उम्मीद है कि अच्छे होंगे, सुखी होंगे और स्वस्थ होंगे। प्राथमिक हिंदी अदापि कथा करण्याने भाग तीसरा भाग तुंगनी के 5वां पाठ हमारा देश। पाठ में අපි කතා කරන්නේ हमारा देश කියලා කිව්වට ಭಾರತය ගැන. ಭಾರತය ගැන කෙටි සඳහනක් මේ පාඩමේ අපි ඉගෙන ගන්නවා. මුලින්ම තියෙනවා हमारा देश भारत है. අපේ රට ಭಾರತය වේ. श्रीलंकाව ගැන කියනවා නම් කියන්නේ කොහමද? हमारा देश श्रीलंका है. හොඳයි. ये बहुत पुराना और पवित्र देश है. ये बहुत पुराना और पवित्र देश है. කියන්නේ पुराना කියන්නේ පැරණි, पवित्र කියන්නේ होली यानी होली, पवित्र रटक. हमारे देश के उत्तर में हिमालय पहाड़ है, दक्षिण में हिंद महासागर है, पूर्व में बंगाल की खाड़ी है और पश्चिम में अरब सागर है. මොනවාද තියෙන්නේ කියලා බලමු. हमारे देश के उत्तर में අපේ රටේ උතුරු දිශාවේ මොනවාද තියෙන්නේ? हिमालय पहाड़. हिमालय पहाड़, हिमालय कंद තියෙනවා. දකුණේ දක්ෂිණ කියලා කියන්නේ දකුණ, දකුණේ කියලා කියනකොට මේ ඇවිල්ලා තියෙනවා. මෙතනත් උත්තර කියන්නේ උතුර, උතුරේ කියනකොට මේ ඇවිල්ලා තියෙනවා. हिंद महासागर है. इंडियन ओशन එක තියෙනවා කියලායි තියෙන්නේ. पूरब में पूरब කියන්නේ ईस्ट. නැගෙනහිර. නැගෙනහිර මොනවද තියෙන්නේ? बंगाल की खाड़ी. खाड़ी කියලා කියනවා बे, බොක්ක. बे, बंगाल की खाड़ी කියන්නේ बंगाल බොක්ක. और पश्चिम में बटहिरे वेस्ट साइड के तीन මොනවාද? अरब सागर है. अरेबियन ओशन එක තියෙනවා. हमारे देश ऋषियों, मुनियों और आत्माओं का देश है. महात्माओं का देश है. අපේ රට ऋषियों කියන්නේ මුනිयों කියන්නේ එක සමානයි. ඍෂි කියලා කියනකොට සේජ්, සේන්ට් කියලා ගන්න පුළුවන්. හොඳද? සේජස් ලගෙන්, සේන්ට්ස් ලගෙන් සහ මහාත්මා කියලා කියන්නේ ඒගොල්ලෝගේ ආත්මය. ඒ කියන්නේ ෂෝල් එක එන්ලයිටඩ් කරගත්ත කට්ටිය. එහෙනම් මේ මහාත්මා කියන එකේ තේරුම මොකක්ද? එන්ලයිටඩ් ෂෝල් කියන එක. හරිද? හිත දියුණු කරගත්ත අය. ආත්මය දියුණු කරගත්ත අය. ගෙන් කා දේශේ අදහස මේ වාක්‍යයේ අපේ රට ඍෂි මුනිවරුන්ගෙන් මහත්මාවරුන්ගේ රටක්. ඍෂි මුනිවරු සහ මහත්මාවරුන්ගේ රටක්. අපේ රට කියනකොට हमारा देश වුණා වගේ මේගොල්ලන්ගේ රට කියලා කියන තමයි කමලාගේ රට කියලා කිව්වොත් එහෙම කමලාකා දේශ කියනවනේ. ඒ වගේ මෙතන කා දේශ කියලා කියන්නේ ගේ රට. කාගේ රටද? මෙන්න මෙයාලගේ රටක් කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ මුළු රටේම ඉන්නේ මේ සේජස්ලා, මුනිවරු, මහත්මාවරු ඉන්නවා කියලායි කියන්නේ. ඔන්න බලන්න කවුද ඉන්නේ කියලා. भगवान राम. भगवान කියන්නේ God. कृष्ण, राम कृष्ण කියලා කියන්නේ දෙවිවරු දෙන්නේ. ඒගොල්ලෝ කියනවා විෂ්ණු දෙවියන්ගේ අවතාර දෙකක් තමයි මේ राम සහ कृष्ण කියලා කියන්නේ. බුද්ධ, ගෞතම බුද්ධ වුණා. ගෞතම බුද්ධ කියනකොට හැමෝම දන්නවනේ. ගෞතම බුද්ධ, මහාවීර මේ වගේ තව තියෙනවා. ඉන්නවා කට්ටිය. මේ කෙටිරක් ගහලා තියෙන්නේ. තව ඉන්නවා. ये सब भारत माता के सपूत है. මේගොල්ලෝ ये सब ඒ කියන්නේ भगवान राम, कृष्ण, भगवान बुद्ध, महावीर මේ අය. ये सब කියලා කියන්නේ මේ අය भारत මාතාගේ, भारत මවගේ के सपूत है. අපි සිංහලෙන් පුත්‍ර කියන එකට ඉස්සරහින් සුයන්න දැම්මොත් එහෙම
වඩාත් අර්ථමත් වෙනව නේද මේ සුපුත්‍ර කියන එක නේ. ඒ වගේම කුයන්න දැම්මොත් එහෙම කුපුත්‍ර වෙනවා. දැන් සපූත් කියලා කියන්නේත් මේ සුපුත්‍ර කියන එකම තමයි. සපූත් කියනකට සමාන වචනයක් ගන්න පුළුවන් සුපුත්‍ර. සුපුත්‍ර. අදහස් වෙන්නේ ಭಾರತ್ මාවගේ වටිනා කියන දරුවෝ කියන එකයි මේ කියන්නේ. राणा प्रताप, वीर शिवाजी, लक्ष्मीबाई, महात्मा गांधी, ये सभी महापुरुष यही पैदा हुए हैं. राणा प्रताप කියලා, वीर शिवाजी කියලා, लक्ष्मीबाई සහ महात्मा गांधी කියලා फ्रीडम फाइटर्सලා නිදහස් අරගලේ කටයුතු කරපු අය ඉන්නවා. ये सभी महापुरुष यही पैदा हुए. මේ වගේ මහා පුරුෂයෝ හොඳද මෙහි यही කියලා කියන්නේ මෙහිම. ඒ කියන්නේ ಭಾರತයේම ඉපදුනා කියලායි කියන්නේ. හොඳද? ಭಾರತයේම ඉපදුනා. ඊට පස්සේ ඡේදයේ තියෙනවා हमारे देश की संस्कृति बहुत पुरानी और महान है. संस्कृति වචනේ ෆෙමිනින් වල නිසා එයාට අදාළ විශේෂණේ ෆෙමිනින් වෙලා තියෙනවා. हमारे देश की संस्कृति මේකෙමත් හොයාගන්න පුළුවන්. ගොඩක් පැරණි සහ ශ්‍රේෂ්ඨයි. ग्रेट කියනවා. ग्रेट श्रेष्ठ. कहा जाता है कि संसार के दूसरे देश जब असभ्य रहते थे तब हमारा देश सभ्यता के शिखर पर था. कहा जाता है කියනවලු සංසාර के ඒ කියන්නේ ලෝකයේම दूसरे देश කියලා කියන්නේ දෙවනි රට නෙවෙයි අනිත් රටවල් කියන එක. other countries කියන එක තමයි මේ दूसरे देश කියලා දාලා තියෙන්නේ. other countries අනිත් රටවල්. other countries කියන එක. අසභ්‍ය रहते थे කියන්නේ අසභ්‍ය. අදහස් කරන්නේ නම් නොදියුණු කියන එක. uncivilized කියන්නේ හොඳද? නොදියුණු කාලෙකේ तब हमारा देश सभ्यता के शिखर पर था. එහෙම අනිත් රටවල් ඒ කියන්නේ පිළිගන්නවලු කියනවලු ලෝකයේ අනිත් රටවල් සભ્યත්වයට ඇවිල්ලා නැති කාලෙක අපේ රට කොහොමද තිබුණේ? සભ્યතාගේ ශිඛර પર. ශිඛර කියලා කියනවා පීක් කියනකට. පීක් මුදුන කියන එක. ඒ කියන්නේ සભ્યත්වයේ මුදුනේ හිටියා කියලා කියනවා. हमारा देश කියන්නේ ಭಾರತය. අදහස වෙන්නේ මේ දිග වාක්‍යයේ අපේ රට සભ્યත්වයේ ඉහළම තැන හිටියා කොයි කාලෙද? සංසාරයේ අනිත් රටවල් सभ्यत्व කියලා දන්නේම නැති කාලයක. හොඳද? हमारी भाषाएं बहुत पुरानी है और साहित्य उच्च कोटि के है. අපේ භාෂාවල් ගොඩක් කොහමද? පුරාණී है. ලෝකේ තියෙන හැම භාෂාවක්ම ෆෙමිනින් කියලා ඉගෙනන් ගන්න. පුරාණී ආවේ ඒක නිසා. साहित्य उच्च कोटि है. साहित्य කියලා කියන්නේ ලිටරචර් සාහිත්‍යයක, උච්ච कोटि කියලා කියන්නේ टॉप क्लास කියන එක. උත්තම ශ්‍රේණියේ කියන එක. सभी प्रकार के शास्त्रों के निर्माण में हमारा देश हमेशा अग्रणी रहा है. सभी प्रकार के කියලා කියන්නේ සියලුම ආකාරයේ. සියලුම ආකාරයේ ශාස්ත්‍ර කියලා කියනකොට කලාව වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ජ්‍යොතිෂය මේ වගේ ශාස්ත්‍ර තියෙන කෙනෙක් මේ හැම ශාස්ත්‍රයකම නිර්මාණදායකත්වයේදී අපේ රට කොහොමද තිබුණේ? හමේෂා අග්‍රණී. අග්‍රණී කියලා කියන්නේ අනිත් රටට ලීඩින් කරන රටක් විදිහට අපේ රට තිබුණා කියලායි කියන්නේ. කලාවතින්, සාහිත්‍යයතින් හැම අතකින්ම. ශාස්ත්‍ර කියන එකේ තේරුම මම ලියාගෙනත් තියෙනවා. මෙතන බලන්න අයිකොනෝග්‍රැෆි කියන්නේ ශාස්ත්‍ර කියන එක. අග්‍රණී කියලා කියන්නේ පෙර ඉඳගෙන මුලින්ම පොලිමේ මුලේ ඉඳගෙන අනිත් අයට ලීඩින් කරනවා කියන එක. අනිත් අය नायकत्व लबा देना कहने का. करीब 3 साल हमारा देश अंग्रेज़ों का गुलाम रहा. करीब දැන් මෙතන හරියටම 300ක් කියලා කියන්න බැරි හින්දා හරියටම ගණන් කර 300ක් කියලා කියන්න බෑනේ. ඒකින්ද අපි කියනවා නේද පමණ කියලා කියනවා නේද? පමණ කියලා කියනකොට සමහරවිට 11 වෙන්නත් පුළුවන් 13 වෙන්නත් පුළුවන් නේ. ඒ විදිහට පමණක් කියලා කියනකොට අදහස් කරන්නේ ඒ ළඟ සංඛ්‍යාවක් කියන එක. මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්.
යොදන වචනේ තමයි කරීබ්. මේ වගේම ඔයා වචනයක් අහලා ඇති ලග්භග් කියලා. ලග්භග් කියලා කියන්නේ මේ about පමණ කියන එකට සමාන වචනයක්. කරීබ් 300 साल 300 තුනයි සීට කියන්නේ සව් 300 साल लीला पेन्नानन 300 साल वर्ष කියලා කියන්නත් පුළුවන්. हमारा देश අපේ රට अंग्रेजों का गुलाम කියලා කියන්නේ වහල් වෙලා තිබුණා. ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණා කියලයි කියන්නේ. गुलाम කියන එකට ඉංග්‍රීසි වචනේ කිව්වොත් slave යටත් වෙලා තිබුණා. देश के सपूत नेताओं के अथक परिश्रम और त्याग से सन 1947 में भारत आज़ाद हुआ. देश के रटे सपूत කියලා කියන්නේ පුත්තු. the good sons ලා the great sons ලා හින්දා sons ලා හින්දා මොනවාද sons ලා නෙවෙයි නේතා කියන්නේ leaders ලා හින්දා මොනවාද උනේ के अथक लीडर्स लागे अथक के अथक කියලා කියන්නේ වෙහෙස නොබලා කියන එක. ඒ කියන්නේ tiredless ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම tiredless hard work එක නිසා hard work කියලා කියන්නේ හොඳට වෙහෙසලා වැඩ කරපු නිසා සහ ත්‍යාගනා කියලා කියන්නේ සමහර වෙලාවට මේ ගොඩක් වීරවරු තමන්ගේ ෆැමිලි එක අත්හරිනවා මේ අත්හැරලා යන්නේ මොකටද තමන්ගේ රට බේර ගන්නනේ. එතකොට ත්‍යාගනා කියලා කියන්නේ සැක්‍රිෆයිස් කියන ෆීලිං එකෙන් මොනවාද කරේ सन 1947 में भारत आज़ाद हुआ. මෙන්න ඔයා මේ වගේ ඉලක්කමක් කොහොමද කියන්නේ? දැන් අපි දන්නේ නැත්තම් මෙහෙම දන්නවා. දැන් මේක දෙකට කඩන්න 19 කියන මොකද්ද 19. දැන් ඔයා 50ට නිකන් ගණන් කරන්න පුරුදු වෙන්න ඕනේ 19. හරි. ඊට පස්සේ 44 කියනවා 47 කියලා. 47. දැන් 19යි 47 තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙනවා 1947 කියනකොට 100ව 19ක් තියෙනවා. මේක 100ෙන් බෙද්දොත් එහෙම 19ක් තියෙනවා. හරිද? එතකොට මෙතන කියන 1900. ඒ කියන්නේ 100ව 19කුයි 47. 47 කියන්නේ 47 නේ. එතකොට 1947 කියලා කියන්නේ 1947. 1947 කියනකොට මෙන්න මේ ආවනේ ඉන් කියන එක. 7 කියනකොට 47 ඔන්න 1947 ಭಾರತ್ ආසාද් හුවා. ආසාද් වෙනවා කියන්නේ මොකද්ද? නිදහස් වෙනවා කියන එක. ආසාද් කියලා කියන්නේ ෆ්‍රීඩම් එක. මෙන්න මේ දවසේ තමයි යාලට ಭಾರತයට හම්බ වෙන්නේ. ආපහු බලන්න මේ වාක්‍ය දිග වාක්‍යයේ තේරුම මොකද්ද කියලා. देश के सपूत नेताओं के अथक परिश्रम और त्याग से අදහස් කරන්නේ රටේ හිටිය ග්‍රේට් වීරවරු ලීඩර්ස් ලගේ ටයර්ඩ්ලස් හાર્ඩ් වර්ක් නිසා. ඒගොල්ලෝ හાર્ඩ් වර්ක් කරේ කොහොමද? ටයර්ඩ්ලස් වර්ක් කරපු නිසා හાર્ඩ් වර්ක් කරපු නිසා සහ ත්‍යාග සැක්‍රිෆයිස් කියන සැක්‍රිෆයිස් වෙනවා කියලා කියන්නේ හැමදේම අත්හරිනවනේ සැක්‍රිෆයිස් කම නිසා මොනවද වෙන්නේ? 1947 ಭಾರತය නිදහස් වෙනවා. හાર્ඩ් වර්ක් කියලා කියන්නේ ගොඩක් වෙහෙසෙනවා කියන එක. හොඳයි. हमारा देश दुनिया का सबसे बड़ा प्रजातांत्रिक देश है. අපේ රට दुनिया का ලෝකේ ලොකුම බඩා सबसे बड़ा කියලා කියන්නේ සියල්ලටම වඩා ලොකුම ප්‍රජාතන්ත්‍රික කියලා කියන්නේ ඩෙමොක්‍රසි. හොඳද? ඩෙමොක්‍රටික් කන්ට්‍රි එක තමයි हमारा देश. ඒ කියන්නේ ಭಾರತේ.
දැන් මෙතන सबसे बड़ा කියලා කියන්නේ මේක कंपेयर කරලා තියෙනවා අනිත් රටවල් එක්ක. दुनिया का सबसे बड़ा प्रजातांत्रिक देश කියලා කියන්නේ අනිත් රටවල් එක්ක कंपेयर කරලා බලනකොට අපේ රට ලොකුම डेमोक्रेटिक कंट्री එක කියලායි මේ වාක්‍යයේ අදහස වන්නේ. हमारे देश में सभी धर्मों और जातियों के लोग रहते हैं. हमारे देश में අපේ රට තුල सभी කියලා කියන්නේ all කියන එකනේ. every කියන එක. ධර්ම කියලා කියන්නේ religion. සහ ಜಾති කියලා කියන්නේ ජාතියකම. හැම ධර්මයකම හැම ජාතියකම මිනිස්සු ඉන්නවා. හොඳද? लोग रहते हैं ඒ කියන්නේ live ජීවත් වෙනවා. हमारे देश के लोग कई भाषाएं बोलते हैं. අපේ රටේ මිනිස්සු कई भाषा කියලා කියන්නේ ගොඩක්. many languages बोलते हैं කියලා කියන්නේ කතා කරනවා. फिर भी हम सब आपस में मिलकर रहते हैं. फिर भी ඔන්න වාක්‍ය දෙක තුනක් එකතු කරනකොට දෙකක් එකතු කරනකොට ගලා යගෙන එන විදිහට ඔයාගේ කතාව හදාගෙන යනකොට මේ වගේ වචන ඕන වෙනවා. फिर भी කියලා කියන්නේ එනමුත් කියන එක. එනමුත් हम सब අපි හැමෝම ඒ කියන්නේ රටේ ඉන්නවා කියවනේ ගොඩක් භාෂා කතා කරන කට්ටිය ධර්ම එක එක ජාතියක් ඉන්නවා කියලා කියවනේ. එහෙමනම් මේ हम सब කියලා කියන්නේ මේ හැමෝම ධර්ම ಜಾති කයි භාෂාවෙන් කතා කරන මිනිස්සු ආපස් මේ මිල්කර මතකද ආපස් මේ කියන එක වචනේ ආපස් මේ කියලා කියන්නේ එකිනෙකා කියන එක. මිල්කර කියලා කියන්නේ එකතු වෙලා රහතේ වාසය කරනවා ජීවත් වෙනවා. එකට එකතු වෙලා වාසය කරනවා. हम सबके अधिकार समान है. අපි හැමෝගෙම අධිකාර කියලා කියන්නේ right. right කියන්නේ අයිතිය කියන එක. ඔයා හින්දියෙන් සමහරට අහලා ඇති හක් කියලා. හක් කියලා කියන්නේ අයිතිය කියන එක. සමාන් है කියලා කියන්නේ සමානයිලු. ඔන්න මෙහෙම වචනයක් ඔයා කලින් ඉගෙනගෙන තියෙනවා සාමාන් කියලා. සාමාන් කියන එකේ තේරුම තමයි තින් කියන එක. හරිද? චීස් කියන එකට සමාන වචනයක් විදිහට ඉගෙන ගත්තේ අපි. හරිද? මේකේ වෙනස බලන්න. මේ මෙතන මේ ඇලපිල්ල නෑ නේද මෙතන? සමාන් හෙන්. එනම් මේ අධිකාර ගොඩක් ඒ කියන්නේ රයිට්ස් ගොඩක් තියෙනවානේ. එස් අකුරෙන් ඇවිල්ලා තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. මෙයා බහුවචනෙන් ඉන්න නිසා. हमारे देश का राष्ट्र झंडा तिरंगा है. जन गण मन हमारा राष्ट्रगान है. ජාතික කොඩිය තිරංගා ජනගණ මන කියලා කියන්නේ අපේ ජාතික ගී රාෂ්ට්‍ර ගාන හේ. තිරංගා කියනකොට ඔයා දන්නවා අපි කවියකුත් ඉගෙන ගත්ත ලස්සන මෙන්න මේ විදිහට පාට තුනකින් තියෙන නිසා තමයි තිරංගා කියලා කියන්නේ. පාට තුන මොකද්ද? තැඹිලි, orange, green and white. මේ පාට තුන. තිරංගා කියලා කියන්නේ මේ ජාතික කොඩියට. ඒ කියන්නේ පාට තුنين හැදිලා තියෙන කොඩියට. ඕකේ. පාඩම අපි ඉගෙන ගත්තා. අපිට දැන් තියෙන්නේ අභ්‍යාස වලට යන්න කලින් ශබ්දාර්ථ ටික බලලා ඉන්න. ඔන්න පවිත්‍ර කියන එක මම මෙතනින් ලේසි වචනයක් ලිව්වා හෝලි කියලා. ඊටම මේ වචනේට වඩා මේ වචනේ තමයි වඩා ගැළපෙන්නේ. ඔන්න සංස්කෘති කියන්නේ මොකද්ද? කල්චර් එක. මේ විදිහට අසභ්‍ය, බර්බර් මේ වචනේ හම්බුනේ නැහැ අපිට. शिखर, साहित्य, निर्माण, अग्रणी, गुलाम, नेता, अतक, परिश्रम, आज़ाद, दुनिया, प्रजातंत्र, अधिकार, राष्ट्र झंडा, राष्ट्र गान. මේ විදිහට අමාරු වචන ටික දීලා තියෙනවා. ඒකෙන් තමයි අපිට මේකෙන වචන 8ක් අරගෙන තියෙන්නේ. ප්‍රාන්තීය භාෂාවේ අර්ථ ලිඛී කියනකොට ඉහත තියෙන වචන ටික එයා ලියා ගන්න. සහ කටපාඩම් කරගන්න. මතක තියාගන්න. ඊට පස්සේ නම් විලෝම ශබ්ද කියනකොට මොනවද තියෙන විලෝම ශබ්ද? උත්තර කිව්වොත් උතුරනේ. දකුණට කියන්නේ මොකක්ද එහෙනම්? දක්ෂින්. ඔන්න මම ලියන්නම් වචනේ දක්ෂින්. මම මේ වචනේ ලියන්න බලන්න දිගටම ඉර ගහන්නේ. මෙතනින්
කැඩෙනවා. දක්ෂිණේ සભ්‍ය අසભ්‍ය කියන වචනේත් බලන්න. බයන්න දිගට මිර ගහලා තිනවද? බයන්න මෙහෙම ලියන්න. කොහොම ලියන්න බයන්න? මෙහෙම. ඕකේ. අසભ્ય කිව්වොත් එහෙම වචනේ මොකද්ද? සભ્ય. සભ્ય. ගුලාම් කියලා කියන්නේ වහල්කම කරන කෙනා. එහෙමනම් එයාගේ විරුද්ධ වචනේ වෙන්න ඕනි අයිතිකාරයා කියන එක. ඔන්න ඒ වගේම තමයි මේකට තවත් වචනයක් ගන්න පුළුවන් ආසාද්. ගුලාම් වෙන්නේ එයේ යටත් වෙලා වැඩ කරන නිසානේ. එහෙමනම් ඒකේ විරුද්ධ වචනේ වෙන්න පුළුවන් ආසාද් කියන එක, නිදහස් කියන එක. එහෙමනම් ගුලාම් කියන වචනේ අපිට වචන දෙකක් මේ විදිහට ගන්න පුළුවන්. පූර්ව කියන්නේ නැගෙනහිර, බටහිරට කියන්නේ මොකද්ද? පශ්චිම. වචනේ ලියන විදිහ බැලුවොත් පයන්න මෙන්න අපි දැන් දන්නවනේ ලියන වචනේ මොකද්ද කියලා. ඒකින්ද ඒ විදිහටම ලියාගෙන යන්න. චී මේ තියෙන චී, මේ තියෙන අල් ෂයන්න, අල්ම පශ්චිම. නේද? මේ චී අකුර මෙතෙන් එනකන් එනවා ස්පිල්. මෙතෙන් එනකන් මේ ඡයන්නේ මේ කොටසට එනකන් එනවා. පවිත්‍ර කියන එකේ විරුද්ධ වචනේ ලේසි අපවිත්‍ර. අපවිත්‍ර. ඔන්න කලින් පාඩමේ වගේ අපිට තියෙනවා कोष्टक से वरहन वलिन सही शब्द चुनकर खाली जगह भरिए. हरि वचने निवृत्ति वचने तोरला इस तन पुरवन्न. भारत देश වරහන් ඇතුලේ දාලා දෙන පවිත්‍ර නයා කියලා. අලුත් රටක්ද නැත්නම් පවිත්‍ර රටක්ද? උත්තරේ ඔයාට මෙතන දාන්න තියෙන්නේ. දක්ෂින් මේ සාගර හේ. ඔන්න දක්ෂිනේ දකුණේ මොනවාද තියෙන්නේ? හින්ද මහා සාගරයේද? එහෙමත් නැත්නම් අරබ් සාගරයේද? ඉන්දියන් ඕෂන් එකේද නැත්නම් ඇරබියන් මුහුදේද කියලා අහන්නේ. හරි උත්තරේ ඔයා තෝරලා ලියන්න තියෙන්නේ. भारत सन में ආසාද් හුවා. සන් කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ කියන එක. ඉංග්‍රීසි වලින් කියනකොට AD කියලා නේද කියන්නේ? AD ක්‍රිස්තු වර්ෂ. හරිද? මේ ආසාද් හුවා. කවද්ද? මේ අවුරුද්දද මේ අවුරුද්දද? උත්තරේ ඔයා කියන්නත් දන්නවනම් වඩා වටිනවා. කොහොමද මේක කියන්නේ? 1947. 34 මොකද්ද කිව්වේ? අපි පහුගිය පාඩමක මේ ගැන කරා. ඔයාට තියෙන්නේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. 19යි 25යි. මේ විදිහට ඉලක්කම් ලියලිය ප්‍රැක්ටිස් කරන්න. මෙතන 20යි දැම්මත් ඒත් පුළුවන්. 20යි 21 කොහොමද කියන්නේ? එහෙම නැත්නම් 18යි 20 15යි 50 කොහොමද කියන්නේ කියලා ප්‍රැක්ටිස් කරන්න. මේ දෙක දෙකට කඩලා ප්‍රැක්ටිස් කරන්නයි තියෙන්නේ. හරිද? කොහොමද 1550 1820 2021 මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න තියෙන. 1925 මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. ලේසියිනේ. හਜ਼ਾර කියලා 1947 කියලා කියන්නේ නැතුව 19යි 47 කියලා කඩලා ඒකට මැදින් දාන්න සව් කියන එක. සව් කියන්නේ 100 කියන එක. भारत के लोग भाषाएं बोलते हैं. भारत के लोग ඉන්දියාවේ මිනිස්සු භාෂාවෙන් කතා කරන කෙන භාෂාවල් කතා කරනවා. කයි කියලා කියන්නේ ගොඩක්, කුච් කියලා කියන්නේ ටිකක්. එවනම් උත්තරේ මොකද්ද? ටික භාෂාවක්ද කතා කරන්නේ ගොඩක් භාෂාවක්ද? हमारे अधिकार हैं. ඔන්න අධිකාර කියලා කියන්නේ අයිතීන් කියලා කියවනේ, රයිට්ස් කියලා. සමාන කියලා කියන්නේ එක සමානයි කියන්නේ. එක සමානයි කියන එක අසමාන කියලා කියන්නේ equal නෑ කියන එක. එහෙනම් උත්තරේ මොකද්ද කියලා හොයලා ලියන්නයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් තියෙනවා වාක්‍යෝන් को मिलाई. උත්තර මේ උතුරු දිශාවේ මොනවද තියෙන්නේ? උතුරේ කියලා තියෙන්නේ. උතුරේ प्रजातांत्रिक देश කියන එක හරිද? तिरंगा හරිද? हिमालय पहाड़ है हरिद? सभी धर्मों और जातियों के लोग हैं. සියලුම ධර්මයන් සහ ජාතීන්ගේ මිනිස්සු ඉන්නවා. बहुत पुरानी है. ගොඩක් පරණයි. මේ හතරෙන් වඩාම සූටබල් උනේ මොකද්ද? මේක නේද? भारत की संस्कृति. ಭಾರತයේ සංස්කෘතිය මොකක්ද? ප්‍රජාතන්ත්‍රික වගේද නැත්නම් තිරංගාද
පාට 3යිද සංස්කෘතියට තියෙන්නේ? එහෙමත් නැත්නම් සංස්කෘතිය සියලු ධර්ම සියලු ජාතීන් එකයි මිනිස්සුද කියලා අහනවා, නැත්නම් ගොඩක් පරණද කියලා අහනවා. हमारे देश में අපේ රටේ කියලා තියෙන මෙතන. අපේ රටේ අප රට කියලා නෙමෙයි තියෙන්නේ. අපේ රටේ තිරංගාද, ඒ කියන්නේ අපේ රටේ කොඩිය වේ ප්‍රජාතාන්ත්‍රික දේශේ प्रजातांत्रिक रटक्द एमत නැත්නම් सभी धर्मों और जातियों के लोग हैं. සියලුම ධර්මය සහ සියලුම ಜಾති වල මිනිස්සු ඉන්නවා. එතකොට ගොඩක් ගැලපෙන්නේ මේක නේද? हमारे देश का राष्ट्र झंडा මොකද්ද? එන් ඉතුරු ටිකෙන් හොයන්න තියෙන්නේ. हमारा देश बहुत पुराना है. पुरानी है. මේක ගැලපෙනවද? පුරාණී කියනකොට බලන්න මෙතන හමාරා කියලා කියනකොට මෙතන තියෙන්නේ කා එක. ඒ කියන්නේ මෙයා මැස්කිලි. හොඳද? මෙතන මී කියලා තියෙන. එහෙනම් මෙයා මී වෙලා තියෙන විදිහක් නෑ. නා කියලා තියෙන්න ඕනේ. මේකට මේක උත්තරේ නම් එහෙනම් මේ පුරාණා කියලා එන්න ඕනේ. පුරාණා කියලා. දැන් මෙහෙම පුරාණී තියෙන නිසා මේකට මේ උත්තරේ නෙවෙයි. එහෙනම් ඔයා හොයලා බලන්න ඕනේ මොකද්ද මේකේ උත්තරේ කියන එක. प्रश्नों का उत्तर एक वाक्य में लिखिए. एक वाक्य की लिखने තියෙන්නේ भारत कैसा देश है. ඔන්න මේ වචනේ අයින් කරලා දාලා උත්තරේ ලියන්නයි තියෙන්නේ. අපි හොයමුද කියලා උත්තරේ. भारत कैसा देश है කියන එකට උත්තරේ අපි දැන් හොයන්න යන්නේ. हमारा देश भारत है. ये बहुत पुराना और पवित्र देश है. මේක නේද උත්තරේ වෙන්නේ. එhmenan මේක ගලපලා ලියන්නේ කොහොමද? අපි බලමු. बहुत पुराना और पवित्र देश है කියලා තමයි තියෙන්නේ. අපි ප්‍රශ්නේ මොනවද තිබුණේ? भारत कैसा देश है. එහෙනම් ලියන්නේ भारत पुराना और पवित्र देश है කියලා full stop තියන්න වෙනවා. भारत के पूर्व में क्या है. ඔන්න උතුරේ මොනවද? නැගෙනහිර මොනවද තිබුණේ කියලායි අහන්නේ. නැගෙනහිර මොනවද තිබුණේ ඉන්දියාවේ? නැගෙනහිර දිශාවේ මේ තියෙන බලන්න. पूर्व में बंगाल की खाड़ी है. නැගෙනහිර මොනවද තියෙන්නේ? බෙන්ගාල බොක්ක. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ पूर्व में. මෙන්න මේ කොටස. බලමු අපි උත්තරේ ලියනකොට කොහොමද වෙන්නේ? भारत के पूर्व में बंगाल की खाड़ी है. फुल स्टॉप තියෙනවා. हमारे देश की संस्कृति कैसी है. අපේ රටේ සංස්කෘතිය කොහොමද තිබුණේ? कैसी. මන් තේරෙනවා මෙයා ෆෙමිනින්. මෙයා ෆෙමිනින් නිසා තමයි මෙයාත් ෆෙමිනින් වෙලා තියෙන්නේ. නේ? මෙයා ෆෙමිනින් නිසා තමයි මෙයාත් ෆෙමිනින් වෙලා තියෙන්නේ. ඕකේ බලමු සංස්කෘතිය කොහොමද තිබුණේ කියලා. तीन उत्तरे नद बहुत पुरानी और महान है. एना उत्तरे लियाने मकत बहुत पुरानी और महान है के. चौथा प्रश्न है भारत कब आज़ाद हुआ. कब කවද්ද නිදහස් වුනේ? ඔයා ලියනකොට මෙන්න මේ සම්පූර්ණ එකම ලියන්න ඕනේ. නිකන් ලියලා හරියන්නේ නැහැ. ಭಾರತ್ මෙන්න මේ ටික. සන් කියන එකත් ඕනේ. මේ ක්‍රිස්තු වර්ෂද ක්‍රිස්තු పూర్වද කියලා දැනගන්නත් ඕනේ නේද? එහෙනම් සන් කියලා ලියන්න ඕනේ. මේ කියන එකත් එන්න ඕනේ. 47 දී කියන එක. 47 කියනකොට මේ කියන එකත් එනවා. पांचवा प्रश्न है हमारा देश किनका गुलाम रहा. गुलाम කියලා කියන්නේ දැන් ස්ලේව් ලා කියන්නේ යටත් වෙලා කාටද හිටියේ කියලා කින්කා. දැන් මෙතන කින්කා කියලා කියන්නේ කාගේද කියන එක. කාගේ වහල්ලු විදියටද අපේ රට තිබුණේ? කාගේ වහල් රටක් විදියටද තිබුණේ? දැන් කින්කා කියලා කියන්නේ කාගේද කියලා අහලානේ තියෙන්නේ. එතකොට උත්තරයක් අපිට හම්බ වුණා. බලන්න. දෝන් කියලා කියන්නේ මේගොල්ලෝ. එහෙනම් ඉංග්‍රීසීන්ගේ කියන එක තමයි
හරි විදිහට කිව්වොත් එහෙනම් උත්තරේ ලියන්න වෙන්නේ මොකද්ද? अंग्रेजों का කියලා මෙතෙන්ට උත්තරේ එන මේක අයින් කරලා දාලා अंग्रेजों का गुलाम रहा. ඔන්න ඕකයි උත්තරේ එන්නේ. ඊට පස්සේ තියෙනවා केवल ज्ञान विस्तार के लिए කියලා. ඒ කියන්නේ මේ කොටස එක්සෑම් එකට අහන්නේ. එක්සෑම් එකට අහන්නේ මෙතනින් උඩ කොටස අභ්‍යාස ටික. लिंग पहचानी කියනකොට देश की नदियां කියලා තියෙනවා. देश की संस्कृति කියලා තියෙනවා. हमारा देश सभ्यता के शिखर पर बंगाल की खाड़ी हमारी भाषाएं කියලා මෙහෙම තියෙනවා. දැන් මේ කී කියන එකෙන් තේරෙනවා මෙයා ෆෙමිනින් වචනයක් කියන එක. දැන් මෙතන යාන් කියලා තියෙනකොට මතකද අපි මෙහෙම එකක් ඉගෙන ගත්තා. ලඩ කියා මේකේ ඒක වචන හොයන්න කිව්වොත් ඔයාලට පුළුවන් නේද හොයන්න ටග් ගාලා. මොනවද කරන්නේ? ලඩ කියලා දාලා මේ කෙටි එක දීර්ඝ කරොත් එහෙම මේ තමයි ඒක වචනේ. මේක ප්ලූරල් වෙනකොට. මේකෙත් මොනවද කරන්න තියෙන්නේ? මෙයා අයින් කරලා දාලා මේ පැත්තට ස්පිල්ල දානවා. එහෙනම් උත්තරේ ඉන්නේ නදී. संस्कृति की संस्कृति हमारा देश මේවා බැලුවම තේරෙනවා මොනවාද මේ ජෙන්ඩර් එක කියන එක. මෙතනින් ජෙන්ඩර් එක හොයාගන්න තියෙන්නේ. ඕකේ. නදියන් කියලා වචනයක් ආවද? මට අත්තරුණාද? බලමු. නදියා කියලා වචනයක් නැහැ. මම මේ බැලුවේ මට මගේ ඇරුණාද කියලා. तो ठीक है, हमारा 5वां पाठ भी हमने किया. तो मिलते हैं अगले पाठ से. अपना ख्याल रखिए. नमस्ते.